චන්දිට තැනක් ලැබෙයිද? වේගපන්දු යවන්නන් වැඩ පෙන්නයිද? වරාය නගරයේ පිතිකරුවන්ගේ තරගය ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගයේ පෙරදැක්ම කතා කරමු. කෙලිබිමේ කෙලිවිත් විදිය තුලින්. අයිබෝන් ක්‍රිකට් වලට ආදරය කරන හැමෝටම මේ දවස්වල හැම දෙයකම මිල වැඩි වෙලා තියෙනවා. අපි ක්‍රිකට් ජර්සි වල ටෙස්ට් ජර්සි එක, ODI ජර්සි එක, ඒ වගේම T20 ජර්සි එක මේවත් ගණන් වැඩි වෙන්න නියමිතයි. හැබැයි සමහර තැන්වල ගණන් වැඩි වෙලා තියෙනවා. තාමත් ඔබට ෆිට්සෝ වෙතින් පරණ මිලට මේ කියන්නේ රුපියල් 3000ක මිලකට මේ ජර්සි වල ඔරිජිනල් රෙප්ලිකා එක මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ පේන දුරකථන අංක වලට කතා කරන්න. එතකොට ඔබට හැකියාවක් තියෙනවා පරණ මිලටම ලෝකේ ඕනෙම තැනකට ඔවුන් ඩිලිවර් කරන්න සූදානම් ඉන්නවා. ඉතින් ෆිට්සෝ වෙතින් ඔබට හැකියාවක් තියෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ජර්සි වල ඔරිජිනල් රෙප්ලිකාස් පරණ මිලටම මිලදී ගන්න. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ටෙස්ට් තරගාවලිය ආරම්භ වෙනවා 15 වෙනිදා. මේ තරගාවලිය ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියක් විදිහටයි ආරම්භ වෙන්නේ. ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වෙන්නේ 3 වෙනි තරගාවලියට, බංග්ලාදේශය සහභාගී වෙන්නේ 4 වෙනි තරගාවලියට. ශ්‍රී ලංකාව මේ තරගාවලිය 2-0ක් විදිහට ජයග්‍රහණය කළොත් ලකුණු සටහනේ දෙවන ස්ථානය දක්වා ඉදිරියට එන්න ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාවක් තියෙනවා. බංග්ලාදේශය මේ තරගාවලිය 2-0ක් විදිහට ජයග්‍රහණය කළත් ඔවුන්ට 6 වෙනි ස්ථානයට තමයි ළඟා වෙන්නට හැකියාවක් තියෙන්නේ. පළවෙනි තරගය පැවැත්වෙන්නේ චිතගොන් එහෙම නැත්නම් චටෝග්‍රෑම්හි සාහෝර් අහමඩ් චෞධරි ක්‍රීඩාංගණයේ. අහමඩ් චෞධරි ක්‍රීඩාංගණය බංග්ලාදේශයේ දේශපාලන බලයේ හුවමාරු වෙනකොට නම මාරු වෙන ක්‍රීඩාංගණයක්. වත්මන් ආණ්ඩුව යටතේ එය මෙනමින් හැඳින්වුවත් විරුද්ධ පක්ෂයේ බලයට පත් වූ සමයේදී එය හැඳින්වුනේ බිර් ශ්‍රේෂ්ඨ ශාහිඩ් රුහුල් අමීන් ක්‍රීඩාංගණය විදිහට. මේක 2004 වසරේ 19න් 15 ලෝක කුසලානය වෙනුවෙන් ඉදි කරපු ක්‍රීඩාංගණ පහෙන් එකක්. 2006 දී මේ ක්‍රීඩාංගණය සඳහා ටෙස්ට් තත්ත්වය ලබා දීමෙන් පස්සේ ICC විසින් මේක ටෙස්ට් ක්‍රීඩාංගණයක් විදිහට අනුමත කළාට පස්සේ පළවෙනි තරගයේ ක්‍රීඩා කළේ ශ්‍රී ලංකා කණ්ඩායමත් සමග. මේක පිතිකරුවන්ට වඩාත් යෝග්‍ය ක්‍රීඩාංගණයක් විදිහට හඳුන්වන්න පුළුවන් ලකුණු තිබෙන ක්‍රීඩාංගණයක්. මේ ක්‍රීඩාංගණයේ වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කරලා තිබෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම. ලකුණු 713ක් ශ්‍රී ලංකා කණ්ඩායම වාර්තා කළා. මේ තරගයේදී කුසල් මෙන්ඩිස්, ධනංජය සහ රොෂෙන් සිල්වා මේ තුන්දෙනාම ශතක වාර්තා කරන්න සමත් වුණා. ඒ වගේම ටෙස්ට් ඉතිහාසයේ පස්වන ඉහළම ලකුණු හඹා යාම සිදු වුණේ මේ ක්‍රීඩාංගණයේ ලකුණු 395ක් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම හඹා ගිහිල්ලා ජයග්‍රහණය කරන්න සමත් වුණා. මෙහිදී කයිල් මේස් තමන්ගේ කුළුඳුල් තරගයේදී ද්විත්ව ශතකයක් ලබා ගැනීමෙන් නොදැවි ලකුණු 210ක් ලබා ගැනීමෙන් වාර්තා අතරට එක් වෙන්න සමත් වුණා. මේ ක්‍රීඩාංගණය තුල ද්විත්ව ශතක 6ක් වාර්තා වෙලා තියෙනවා. 7 වෙනි ද්විත්ව ශතකය මේ තරගාවලියේදී වාර්තා වෙයි කියලා අපි අපේක්ෂා කරනවා. කුමාර් සංගකාර තමයි වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කරලා තිබෙන්නේ. ඔහු ලකුණු 319ක් ලබා ගන්න සමත් වුණා මේ ක්‍රීඩා පිටියේදී. චිතගොන් එහෙම නැත්නම් බෙන්ගාලි උච්චාරණයෙන් චටෝග්‍රෑම් කියලා කියන්නේ බංග්ලාදේශයේ දෙවන විශාලතම නගරය. මේක ඔවුන්ගේ ප්‍රධාන වාණිජ නගරයක් විදිහට හඳුන්වන්නට හැකියාවක් තිබෙනවා. කර්ණපුලි ගංගා යුරේ පිහිටලා තිබෙන චිතගොන් බෙන්ගාල බොක්ක සහ චිතගොන් කඳුවැටිය අතර මැදයි පිහිටලා තියෙන්නේ. චිතගොන් වරාය ලෝකයේ තිබෙන පැරණිතම සක්‍රීය ස්වභාවික වරාය අතරින් එකක්. චිතගොන් නගරයේ පවතින්නේ නිවර්තන මෝසම් කාලගුණ තත්වයක්. මැයි මාසයේ තමයි ඔවුන්ගේ උෂ්ණාධිකම මාසය බවට පත් වෙන්නේ. ඒ වගේම වර්ෂාවේ ආරම්භය සටහන් වෙන්නේ මේ මාසයේදී. මේ නිසා වර්ෂාවෙන් විටින් විට තරගයට බාධා මතුවීමක් බලාපොරොත්තු වෙන්න හැකියාවක් තිබෙනවා. බොහෝ දුරට පාන්දර සහ රාත්‍රී කාලයේ වර්ෂාව ඇද වැටෙන නිසා තරගයට විශාල වශයෙන් බාධා මතු නොවේ කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. නමුත් දෙවන සහ සිව්වන දිනයන්හිදී වර්ෂාවෙන් බාධා මතුවීමේ වැඩි ඉඩක් පවතින බව තමයි අන්තර්ජාතික කාලගුණ වාර්තා පෙන්වා දෙන්නේ. උෂ්ණත්වය සෙල්සියස් අංශක 28ත් 31ත් අතරේ පවතිනවා. ඒ වගේම තරමක දැඩි සුළං වේගයක් පවතිනවා. පැයට කිලෝමීටර් 25ක පමණ වේගයකින් නැගෙනහිර දිශාව ඉඳලා බටහිර දිශාවට සුළං හමාගෙන යනවා. විශේෂයෙන්ම බෙන්ගාල බොක්ක ආසන්නයේ පිහිටා තිබෙන නිසා මේ සුළං හැමීම වැඩි වශයෙන් දැක ගන්නට පුළුවන්. පවතින අධික සුළං තත්වයේ කාලගුණයේ ක්ෂණික වෙනසකට ලක් කරන ප්‍රධාන සාධකයක් බවට පත්වෙයි කියලා අපේක්ෂා කරන්න පුළුවන්. අහමඩ් චෞධරි පිටියේ බංග්ලාදේශ කණ්ඩායම ටෙස්ට් තරඟ 21ක් ක්‍රීඩා කළත් ඔවුන් ජයග්‍රහණය කරලා තිබෙන්නේ තරඟ 2ක් පමණයි. ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ 4ක් ක්‍රීඩා කරලා තිබෙනවා. ඒ අතරින් තරඟ 2ක් ජයග්‍රහණය කරලා තරඟ 2ක් ජය පෙරදුමින් තොරව අවසන් වෙලා තියෙනවා. විශේෂත්වය වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම මේ දක්වා බංග්ලාදේශයේදී එකම ටෙස්ට් තරඟයක්වත් පරාජයට පත් වෙලා නොමැති වීම.
කාසියවාසී දිනා ගන්නා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීම තමයි මේ ක්‍රීඩාංගණයේ සාමාන්‍යයෙන් තෝරාගන්නේ. මේ දක්වා පැවැත්වෙච්ච තරඟ 21 දී තරඟ 18කදීම කාසියවාසී ජයග්‍රහණය කරපු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගත්තා. කෙසේ වෙතත් පළමුවෙන් පන්දුවට පහර දීපු කණ්ඩායම අවස්ථා 8කදීත් ඒ වගේම දෙවනුව පන්දුවට පහර දීපු කණ්ඩායම අවස්ථා 7කදීත් ජයග්‍රහණය කරලා තියෙනවා. මේ ක්‍රීඩා පිටිය සිව්වන ඉනිමේත් හොඳින් ලකුණු තිබෙන ක්‍රීඩාංගණයක්. ඉතින් මේ නිසා කාසියවාසිය ජයග්‍රහණය කරලා පළමුවෙන් පන්දුවට පහර දෙනවද දෙවනුව පන්දුවට පහර දෙනවද කියන එක තරඟයේ තීරණයට ලොකු බලපෑමක් ඇති නොකරන බව තමයි මේ ක්‍රීඩාංගණයේ දත්ත වාර්තා අනුව අපිට පෙනී යන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම කොයි ආකාරයෙන් සකස් වේවිද කියන එක පිළිබඳව අවධානය යොමු කරද්දී පිතිකරුවන් අතරේ ලොකු තරඟයක් නිර්මාණය වෙලා තියෙන බව තමයි පෙනෙන්නට තිබෙන්නේ. ලහිරු තිරිමාන්න සහ පැතුම් නිස්සංක මේ සංචිතයට ඇතුළත් වෙන්නේ නැහැ. පැතුම් ආබාධ තත්වයකට ලක් වෙලා තිබෙනවා. ලහිරු තිරිමාන්නව මේ තරඟාවලිය සඳහා ඇතුළත් කරගෙන නැහැ. ඉතින් මේ නිසා ඖෂධ ප්‍රනාන්දුට නිසක වශයෙන්ම ආරම්භක පිතිකරුවාගේ භූමිකාවට පනපවන්නට හැකියාවක් ලැබෙනවා. ඒ වගේම තරඟයකින් තොරවම කුසල් මෙන්ඩිස් අංක 3 ස්ථානයට ක්‍රීඩා කරයි කියලා අපේක්ෂා කරන්න පුළුවන්. කමිදු මෙන්ඩිස් මේ තරඟාවලිය තුළ ඔහුට අවස්ථාවක් ලැබේවිද කියන එක සැකසහිතයි. කෙසේ වෙතත් ඔහු දේශීය තරඟාවලිය තුළදී ඉතාමත්ම හොඳින් ලකුණු අතර හිටියා. ඒ වගේම නායකත්වයේ වගකීම ඔහු ඉතාමත්ම හොඳින් ඉටු කළා. නමුත් කුසල් මෙන්ඩිස්ගේ පිළිබඳව තිබෙන විශ්වාසය වගේම ඔහු පසුගිය ඩකා ප්‍රීමියර් ලීග් තරඟාවලියේදී ශතකයක් වාර්තා කරන්න සමත් වුණා. ඉතින් මේ දේවල් එක්ක කුසල් මෙන්ඩිස්ට කණ්ඩායමේ අවස්ථාව හිමි වෙයි කියලා විශ්වාස කරන්නට පුළුවන්. අංක 4 ස්ථානයේ ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා කරයි කියලා තමයි විදු අපේක්ෂා කරන්නේ. අංක 5 ස්ථානයේ ධනංජය ද සිල්වා සහ අංක 6 ස්ථානයේ නිරෝෂන් දික්වැල්ල ක්‍රීඩා කරන්න බොහෝ දුරට ඉඩකඩ තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම පිතිකරුවන් 7ක් එක්ක යනවද 6ක් එක්ක යනවද කියන එක තමයි මීළඟ ප්‍රශ්නය බවට පත් වෙන්නේ. මොකද මේ ක්‍රීඩාංගණයේ පිතිකරුවන්ට වඩාත් යෝග්‍ය ක්‍රීඩාංගණයක්. මේ නිසා දිනේෂ් චන්දිමාල් මේ තරඟයේදී ක්‍රීඩා කරනවද නැද්ද කියන එක පිළිබඳව තීරණයක් ගන්නට සිදු වෙනවා. මොකද ඉන්දිය තරඟාවලියේදීත් ඔහුට කණ්ඩායමේ අවස්ථාවක් ලැබුණේ නැහැ. දැන් දිනේෂ් චන්දිමාල් එක්ක පිතිකරුවන් 7 දෙනෙක් සමගින් ක්‍රීඩා කරනවද එහෙමත් නැත්නම් ඒ වෙනුවට බෝලිං ඕල් රවුන්ඩර් කෙනෙක් කණ්ඩායමට ඇතුළත් කරගන්නවද කියන ප්‍රශ්නය තමයි තියෙන්නේ. ඉතින් මේකේ දෙපැත්තක් තිබෙනවා. තනතිරුව පිතිකරුවන්ට හොඳ නිසා පිතිකරුවන් 7 දෙනෙක් ක්‍රීඩා කරන එක පැත්තකින් වැදගත් වෙනවා. ඒ වගේම පසුගිය තරඟාවලිවලදී අපි මුහුණ දීපු ප්‍රධානතම අභියෝගයක් තමයි නිත්‍ය වේග පන්දු යවන්නන් දෙදෙනාගෙන් කෙනෙක් ආබාධයට ලක් වුණාම අපිට පන්දු වාර සංඛ්‍යාව සම්පූර්ණ කරන්න නොහැකි වීම සහ ඉන්න වේග පන්දු යවන්න දැඩි වෙහෙසකට පත්වීම. මේ නිසා අපිට කඩුල් ලබා ගන්න නොහැකි වුණා. ඉතින් මේ නිසා අමතර වේග පන්දු යවන්නෙක් මේ කණ්ඩායමේ ඉන්න එක වැදගත් වෙන්නත් පුළුවන්. ඉතින් මේ නිසා විදු හිතනවා එක පැත්තකින් චාමික කරුණාරත්න ඔහු බෝලිං ඕල් රවුන්ඩර් කෙනෙක් විදිහට මේ කණ්ඩායමට ක්‍රීඩා කරන්නට ඉඩකඩ තිබෙනවා. එහෙමත් නැත්නම් දිනේෂ් චන්දිමාල් පිතිකරුවෙක් විදිහට ක්‍රීඩා කරයි. මේ දෙකම නැතුව ජෙනුයින් බෝලර් කෙනෙක් විදිහට අසිත ප්‍රනාන්දු කණ්ඩායමට ඇතුළත් වෙන්නටත් පුළුවන්. හැබැයි මෙහෙම වුණොත් අපිට පසුපෙලින් පිතිකරණයට යම් බලපෑමක් තිබෙනවා. පිතිකරණය කරන්න දැන් සුරංග ලක්මාලුත් කණ්ඩායමේ නැති නිසා පසුපෙළ පිතිකරණය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවකුත් තිබෙනවා. ඉතින් මේ නිසා විදු දකිනවා චාමික කරුණාරත්නට මේ අවස්ථාව ලබා දෙන්නට හැකියාවක් තිබෙනවා කියලා. ඉතින් අපේ ප්‍රධාන දඟපන්දු යවන්නන් දෙදෙනා විදිහට රමේෂ් මෙන්ඩිස් සහ ලසිත් ඇඹුල්දෙනිය ක්‍රීඩා කරයි. විශ්ව ප්‍රනාන්දු වමත් වේග පන්දු යවන්නා විදිහට ක්‍රීඩා කරයි. ඒ වගේම කසුන් රාජිත කාලයකට පස්සේ ආපහු ටෙස්ට් කණ්ඩායමට එකතු වෙලා ඉන්නවා. ඉතින් ඔහුට හොඳ අවස්ථාවක් තිබෙනවා තමන්ගේ ස්ථානය තහවුරු කරගන්න මේ තරඟාවලිය තුළදී දස්කම් දක්වලා. බංග්ලාදේශයට සුබ ආරංචියක් ලැබුණා. ඒ තමයි ශකීබ් අල් හසන්ගේ PCR වාර්තා නෙගටිව් වෙලා තිනවා. ඒ අනුව ඔහු අද දවසේදී බංග්ලාදේශ කණ්ඩායමත් එක්ක එකතු වුණා. ඉතින් ඔහුගේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් ඔහු සමත් වුණොත් නිසක වශයෙන්ම ඔහු පළවෙනි තරඟයට ක්‍රීඩා කරાવી. ලිටන් දාස් මේ සංචිතයට ඇතුළත් වෙන්නේ නැහැ. නුරුල් හසන් තමයි කඩුල් රකින්නා විදිහට මේ සංචිතයට එකතු වෙලා තිබෙන්නේ. ඇතැම් විට මුෂ්ෆිකර් රහීම් කඩුල් රකින්නාගේ අත්ආවරණ ලබා ගන්නට ඉඩකඩ තිබෙනවා. මොකද මුෂ්ෆික් කඩුල් රකින්නා විදිහට කටයුතු කළොත් නජ්මුල් හොසෙන් ෂැන්ටෝට අංක 3 පිතිකරුවා විදිහට ක්‍රීඩා කිරීමේ හැකියාවක් තිබෙනවා. ෂැන්ටෝ ශ්‍රී ලංකාවට එරෙහිව හොඳින් ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක්. ඒ වගේම ඉහළ දස්කම් දක්වපු ක්‍රීඩකයෙක් අංක 3 පිතිකරුවා විදිහට. ඉතින් ඔහු කඩුල් රකින්නාගේ අත්ආවරණ මුෂ්ෆික් ලබා නොගත්තොත් නුරුල් හසන් කණ්ඩායමට ඇතුළත් වේවි. එහෙම වුණොත් බොහෝ දුරට ෂැන්ටෝ කණ්ඩායමේ ක්‍රීඩා නොකරන්නත් ඉඩකඩ තිබෙනවා. අංක 3 ස්ථානයේ ශකීබ් අල් හසන් ක්‍රීඩා කරන්නට වැඩි ඉඩකඩක් තිබෙනවා. වේගපන්දු යවන්නන් තිදෙනෙක් සමගින් ඔවුන් ක්‍රීඩා කරන්න වැඩි ඉඩක් තිබෙනවා කියලායි විදු හිතන්නේ. ශරීෆුල් ඉස්ලාම් ආබාධයකට ලක් වෙලා හිටියේ. ඔහු ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත් වුණොත් ඔහු ක්‍රීඩා කරයි. එහෙම නැත්නම් ඔහු වෙනුවට ෂහීදුල් ඉස්ලාම් ක්‍රීඩා කරන්නට වැඩි ඉඩකඩක් තිබෙනවා. එබදත් හොසෙන් සහ කාලේ ඩහමඩ් සෙසු වේගපන්දු යවන්නන් දෙදෙනා විදිහට කටයුතු කළයි. ටයිජුල් ඉස්ලාම් ප්‍රධාන දඟපන්දු යවන්නෙක් විදිහට කණ්ඩායමට එකතු වේවි.
බංග්ලාදේශ වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරු ඇලන් ඩොනල්ඩ් සඳහන් කරලා තිබෙන්නේ පරණ පන්දුවෙන් කඩුළු ලබා ගැනීම කෙරෙහි පන්දු යවන්නන්ගේ වැඩි අවධානයක් යොමු කරවීමට Tamanගේ බලාපොරොත්තුවක් තිබෙන බව. ඉතින් මේ තත්ත්වයට එක්ක වේග පන්දු යවන්නන් 30 දෙනෙක් ක්‍රීඩා කරන්න තමයි බොහෝ දුරට ඉඩකඩ තිබෙන්නේ. ඒ වගේම ශකීබ් අල් හසන් මේ තරඟයට ක්‍රීඩා කළොත් ඔවුන්ට අමතර වාසියක් ලැබෙනවා. ඔහුව පන්දු යවන්නෙක් විදිහට යොදා ගන්නට හැකියාව තිබෙන නිසා. මොකද වැඩිම ටෙස්ට් කඩුල්ලාභියා බවට පත් වෙන්නේ බංග්ලාදේශය වෙනුවෙන් ශකීබ් අල් හසන්. තරගයේ සම්පූර්ණයෙන්ම ප්‍රතිකරුවන්ගේ තරගයක් බවට පත්වේවි. නමුත් විටින් විට වර්ෂාවෙන් බාධා මතුවෙන්නට තිබෙන ඉඩකඩ සහ රාත්‍රී කාලයේදී ක්‍රීඩාංගණයට ඇදහැල්ලෙන වර්ෂාව නිසා තරගයේ පළමු සෙෂන් එක තුල වේග පන්දු යවන්නන්ට ඒ වගේම තියුණු දඟ කැවීමක් තියෙන දඟ පන්දු යවන්නන්ට වැඩි වාසියක් අත් කරගන්නට හැකියාවක් ලැබේවි කියලා විදු හිතනවා. ඒත් එක්කම ලසිත් අඹුල්දෙනියට මේ තරගාවලිය තුලදී ඉහළ දස්කම් දක්වන්නට අවස්ථාවක් ලැබෙයි කියලා අපිට අපේක්ෂා කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම වර්ෂාවෙන් බාධා මතුවෙලා ආපහු තරගය ආරම්භ වුණාම පළවෙනි පැයක පමණ කාලය තුල පළවෙනි පන්දු වාර 10 පමණ කාලය තුල යලිත් පන්දු යවන්නන්ට වැඩි වාසිදායක තත්වයක් නිර්මාණය වෙන්න බොහෝ දුරට ඉඩකඩ තියෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ සහාය පුහුණුකරු නවීඩ් නවාස් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා විදිහට කටයුතු කළේ. ඉතින් ඔහුට මේ තනතිරු පිළිබඳව ඒ වගේම බංග්ලාදේශ ක්‍රීඩකයන් පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවා. මේක ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබෙන අමතර වාසියක් විදිහට සටහන් කරන්නට පුළුවන්. දිමුත් කරුණාරත්න ටෙස්ට් ලකුණු 6000 සීමාවට ලකුණු 380ක් පසුපසින් ඉන්නේ. ඖෂධ ප්‍රනාන්දු ටෙස්ට් ලකුණු 1000 සම්පූර්ණ කිරීම සඳහා ලකුණු 274ක් පසුපසින් ඉන්නවා. විශ්ව ප්‍රනාන්දු Tamanගේ ටෙස්ට් කඩලු 50 සම්පූර්ණ කිරීම සඳහා තවත් කඩලු 7ක් දවාගත යුතුව තිබෙනවා. බංග්ලාදේශ කණ්ඩායමේ ටෙස්ට් ලකුණු 5000 සම්පූර්ණ කිරීම සඳහා තරගයක් පවතිනවා. තමීම් ඉක්බාල් සහ මුෂ්ෆික රහීම් අතර මුෂ්ෆික තමයි වඩාත් ආසන්නයෙන් ඉන්නේ මේ කඩයිමට. ඔහුට තවත් ලකුණු 68ක් පමණයි අවශ්‍ය වෙන්නේ. තමීම්ට ලකුණු 152ක් අවශ්‍ය වෙනවා. ඒ වගේම නජ්මුල් හොසේන් ෂැන්ටෝ ටෙස්ට් ලකුණු 10ට තවත් ලකුණු 183ක් පසුපසින් ඉන්නේ. බංග්ලාදේශ ටෙස්ට් පිටියේ පසුබෑමකට ලක් වෙලා ඉන්නේ. මිර්පූර් පිටියේ වගේ අහමඩ් චෞධරි ක්‍රීඩාංගණය ඔවුන්ට වාසිදායක ක්‍රීඩා පිටියක් වෙන්නේ නැහැ. ඒ වගේම ටස්කින් අහමඩ් ආබාධයකට ලක් වෙලා ඉන්නේ. ඒ නිසා ඔහු මේ තරගාවලියට ක්‍රීඩා කරන්නේ නැහැ. ඒ වගේම මෙහෙදි හසන් මිරාස් මේ දෙදෙනාම ආබාධයන්ට ලක්වීම නිසා කණ්ඩායමට ක්‍රීඩා කරන්නට ඉඩකඩක් ලැබිලා නැහැ. ඉතින් මේක ඔවුන්ට බරපතල පාඩුවක් බවට පත් වෙනවා. මොකද ඔවුන්ගේ ඉන්න ප්‍රධානතම ටෙස්ට් පන්දු යවන්නන් දෙදෙනා මේ තරගාවලියට ඇතුළත් නොවීම. ඉතින් මේ සියලු දේවල් එක්ක මානසික වාසියක් ශ්‍රී ලංකාව පැත්තට නිර්මාණය වෙලා තියෙනවා. මේ තරගාවලියේ ජයග්‍රහණය කිරීම කෙරෙහි අතීත සාධක බැලුවත් අතීත තරග වාර්තා බැලුවත් ශ්‍රී ලංකා කණ්ඩායමට මානසිකව වාසිදායක තත්වයක් තිබෙනවා. ඉතින් මේ තරගවලදී Tamanගේ උපරිමයට ළඟා වෙන්න පුළුවන් හොඳම දේ කළොත් අපිට පහසුවෙන්ම මේ තරග දෙක ජයග්‍රහණය කරන්න පුළුවන්. අපි බලමු ක්‍රිස් සිල්වර්වුඩ් සහ නවීඩ් නවාස් මේ දෙදෙනාගේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගාවලියට ක්‍රීඩා කරන්නේ කොයි ආකාරයෙන් අපේ කොල්ලෝ ටික මේ තරග ජයග්‍රහණය කරන්න Tamanගේ දායකත්වය දක්වයිද කියලා අපි බලාගෙන ඉමු. ඉතින් මේ තරගාවලිය තුලදී අපේ කොල්ලන්ගේ ඉහළ දස්කම් අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම දිමුත් කරුණාරත්න මාධ්‍ය හමුවේදී සඳහන් කළේ මොන අභියෝගය තිබුණත් රටේ මොන තත්ත්වයේ තිබුණත් තරග ජයග්‍රහණය කරලා ඒකෙන් හරි ක්‍රීඩා ලෝලීන්ට සතුටක් ලබා දෙන්න තමයි ඔවුන් උත්සාහ කරන්නේ කියන කාරණේ. ඉතින් ඒ ප්‍රාර්ථනය ඒ අදිෂ්ඨානයේ ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්නට ඔවුන්ට හැකියාව ලැබේවා කියලා අපි සුබ පැතුම් එකතු කරනවා. අපි මේ තරගාවලිය පුරාම මේ තරගාවලිය උණුසුම් තොරතුරුත් එක්ක විටින් විට ක්‍රික් වීලොග් ඒ වගේම ක්‍රික් විදු YouTube නාලිකාව ඔස්සේ විදු සූදානමින් ඉන්නවා ඔබ හමු වෙන්න. ක්‍රිකට් ගැන ක්‍රිකට් වලින් කතා කරන්න ක්‍රික් විදු ඒ වගේම ක්‍රික් වීලොග් YouTube නාලිකාව subscribe කරන්න. අදට ගිහිල්ලා ඉන්නම්. ජය වේවා හැමෝටම.